නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපේ මේ ජීවිතවල පින්වතුනේ නොයෙක් අය ඇසුරු කරන්න ලැබෙනවා. නොයෙක් යහළු මිත්‍රයෝ. ඒ යහළු මිත්‍රයන්ගෙන් අපිට නොයෙක් දේවල් ලැබෙනවා. ඇතැම් වෙලාවට අපිත් එක්ක යහළු මිත්‍රයෝ එකතු වෙනවා. අපි ඉගෙන ගද්දී අපිට අධ්‍යාපන කටයුතු වලට උදව් කරන. සමහරවිට යාළු මිත්‍රයෝ අපිට මුණ ගැහෙනවා. අපිට හදිසියක් වුණාම මිල මුදල් වලින් උදව් කරන. අපිට හදිසියක් විපතක් වුණාම උපදෙස් දීලා උදව් කරන. මේ විදිහට ජීවිතේ උදව්ව පදව්ව පිණිස නොයෙක් මිත්‍රයෝ හැදෙන්නේ නැද්ද? නොයෙක් මිත්‍රයෝ හැදෙනවා. එහෙම හැදෙන මිත්‍රයෝ ගත්තොත් එක එක මාදිලියේ මිත්‍රයෝ අපිට අපේ ජීවිතවල ඉන්නවා. හැබැයි මේ ජීවිතයකට යම් මිත්‍රයෙක් මුණ ගැහෙනවා නම් අනුකම්පාවෙන් ජීවිතයට ධර්මය දෙන ආන්ගේ මිත්‍රයාට කියනවා කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන්නේ අමිල සද්ධර්මයයි. කල්යාණ මිත්‍රයෙක් කල්යාණ යහළුවෙක් කරන්නේ අමිල වූ සද්ධර්මයට යොමු කිරීමයි. හරියටම සද්ධර්මයේ කියන තැනට යොමු කිරීමයි. හරියටම සද්ධර්මය අහන්ට ලැබෙන තැනට යොමු කිරීම කරන්නේ කල්යාණ මිත්‍රයා විසින්. ඒ නිසා ජීවිතයට මුණ ගැහෙන මිත්‍රය අතරේ කල්යාණ මිත්‍රයා තරම්, කල්යාණ යහළුවා තරම් වෙනක් කෙනෙක් නැහැ. ඉතින් අද මේ ධර්ම දානය සිදු කරන සුපින්වතුල්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ මූලික අරමුණක් පෙරදැරිව. මේ වෙනකොට කන්තලේ මහමෙවුනාව භාවනා අසපුවේ වැඩවසන පින්වත් අරඹේ පොළ විවේකානන්ද ස්වාමීන් වහන්සේ තමන්ට දහම් මඟ පෙන්නු, තමන්ට ධර්මයේ හැසිරීම පිණිස අවකාශය සලසා දීපු ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ ධර්ම දානය හේතු වේවා කියන අදහසින් යුක්තව මහනුවර අලවතුගොඩ අරඹේ පොළ අංක 80 B නිවසේ පදිංචි මහජන බැංකුවේ සේවයේ නියුතු පින්වත් ධම්මිකා ගමගේ මහත්මිය, විශ්‍රාමික පොලිස් නිලධාරී පින්වත් බීජී සම්මසිරි මහතා, දර්ශන දිල්ගාන් සමන්සිරි පුතණුවන්, අංජානී උදේශිකා දියණිය, මේගමුව කටියන පදිංචි පින්වත් කුසුමාවතී මහත්මිය සහ අරඹේ පොළ පදිංචි පින්වත් එජ්ජී විමලාවතී මහත්මිය යන ඒ සදහැවත් පින්වතුල්ලා විසිනුයි අද දවසේ මේ විදිහට ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාවෙන් අපිට ඉගෙන ගන්නට ලැබෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු ඊටාම සුන්දර කල්යාණ මිත්‍ර රත්නයක් ගැන. ඒ උත්තමයන් වහන්සේ ගැන මෙහෙම කියන්න පුළුවන්. තිලෝගුරු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකටම වැඩ වාසය කරන්නට වාසනාව ලැබූ භික්ෂුව. මේ ශාසනය ගැන ශාසන ඉතිහාසය තුලින් අපිට ඉගෙන ගන්නකොට එහෙම අවස්ථාවක් වෙන හම්බු වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේත් සමග එක රාත්‍රියක් ඒ කුටිය තුලම වැඩ ඉන්න. ඒකට වාසනාවන්ත උනේ සෝන කුටිකන්න කියන තෙරුන් වහන්සේ. ආන්නේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේගේ පුවත තමයි සංඝසරණ පොතේ 22 වෙනි පුවත විදිහට සඳහන් වෙන්නේ. මේ සංඝසරණ පොතේ මේ පුවත හරීම කෙටියෙන් සඳහන් වෙන්නේ.
තිලෝගුරු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලවා පවා සාධකාර දෙවා වදාළ කුටිකන්න සෝන නම් තෙරුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් වූ මහා සංඝයා වහන්සේ සරණයමි කියලයි සංඝ සරණයන්ට කියලා කියන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා සෝන කුටිකන්න තෙරුන් වහන්සේට සාධකාර දුන්නා. ඒ හේතුව මොකක්ද? එහි විස්තරේ අපිට ධම්මපදයේදී ඉගෙන ගන්නට ලැබෙනවා. ධම්මපදයේ භික්ඛු වර්ගයේ මේ පුවත සඳහන් වෙන්නේ. මේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනයේ මහා තෙරුන් වහන්සේ නමක් වන මහා කච්චාන මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නම. කුරරගර කියන පළාතේ බොහෝම ධනවත් උපාසිකාවක් වාසය කළා. ඇය තෙරුවන් සරණ ගියපු උපාසිකාවක්. ඇය බොහොම ධනවත්. ඇයට හිටපු පුතා තමයි සෝන. මේ සෝන ප්‍රසිද්ධියට පත් වුණේ සෝන කුටිකන්න කියලා. එහෙම තමයි සෝන කියන තරුණයා ප්‍රසිද්ධ වුණේ. මේ සෝන කුටිකන්නත් තරුණ වයසට එනකොටම උපාසකයෙක්. බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරුවන සරණ ගියා. අවන්ති දේශයට වැඩම කළා මහා කච්චාන කියන මහා තෙරුන් වහන්සේ. එතකොට මේ සෝන කුටිකන්න උපාසකයා තමයි මහා කච්චාන තෙරුන් වහන්සේට නිරන්තරයෙන් අපෝපස්ථාන කළේ. හිත පැහැදුනා. හිත පැහැදිලා මහා කච්චාන තෙරුන් වහන්සේගෙන් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. මහා කච්චාන තෙරුන් වහන්සේ මේ පැවිද්දේ තියෙන දුෂ්කරතාවය ගැන කිව්වා. එතකොට සෝන කුටිකන්න තරුණයාට අර පැවිද්දට තියෙන ආසාව නැතුව ගියා. ආයමත් තතාවක් කාලයක් ගියාම පැවිදි වෙන්න ආස හිතිලා තිනවා. ආයමත් ඇහුවා. ආයමත් පැවිද්දේ දුෂ්කර බව දැනගත්තට පස්සේ ටිකක් අපහසු වුණා. ඉතින් ඔහොම අවස්ථා ගානක් මග ඇරිලා තමයි අවසානයේ පැවිදි වෙන්න අවස්ථාව ලැබුණේ. අවන්ති දේශේ තමයි ඒ උත්තමයන් වහන්සේ පැවිදි වුණේ. පැවිදි වෙලා ටික කාලයක් ගත වෙද්දී මේ කියන්නේ හරි ඥානවන්තෙක් පැවිදි වෙලා කෙටි කාලයක් ගත වෙනකොටම පින්වතුනි සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් මේ සෝන කුටිකන්න මහරහතන් වහන්සේ පැවිද්දෙන් නවක භික්ෂුවක්. නමුත් රහතන් වහන්සේ නමක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යන්න ආස කළා. තමන්ගේ ආචාර්යන් වහන්සේ වන මහා කච්චාන තෙරුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට සැවැත් නුවරට පිටත් වුණා. සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේත් සමග කතා බහ කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වෙන කිසිම භික්ෂුවකට නොකරපු විශේෂයක් සෝන කුටිකන්න තෙරුන් වහන්සේට කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේනි මේ සෝනයන් හට අද රාත්‍රී මාගේ මේ ගන්ධ කුටියේම නවාතැන් දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේම සුදුසු ආකාරයෙන් ආසන පනවල වැඩ ඉන්න අවස්ථාව හදන්න කිව්වා. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ගන්ධ කුටියේ සාමාන්‍යයෙන් කාටවත් නවාතැන් දෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් යෙදිලා නැහැ. අද කුමක් හෝ විශේෂ වාසනාවක් මේ භික්ෂුවට උරුම වී තිබෙනවා. මේ සෝන කුටිකන්න කියන නවක භික්ෂුවට එහෙම වාසනාවක් උරුම වෙලා තිනවා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියේම කොනකට වෙන්න සෝන කුටිකන්න තෙරුන් වහන්සේට ආසන පැන වුණා. බලන්න භාග්‍යතුන් වහන්සේත් එක්ක එකම ගන්ධ කුටියේ වැඩ හිටියට රාත්‍රී කාලයේම කරේ බුදුරජාණන් වහන්සේත් සෝන කුටිකන්න තෙරුන් වහන්සේත් නිහඬවම. හරිම පුදුමයි මේ හුදකලාවේ සතුටු වීම කියන එක නෑ. නිහඬවම ධර්ම මනසිකාරයෙන් හිටියා භාවනා කළා. රාත්‍රී කාලේ හොඳ සිහිනුවණින් සිංහසෙයියාවෙන් සැතපුණා. දැන් මේ පාන්දර ජාමේ අවදි වෙලත් බුදුරජාණන් වහන්සේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේට පළවෙනියටම මේ කතා කරන වචනේ මොකද්ද? සෝනේනි ඔබට ධර්මයේ වැටහේවා.
ධර්මයේ තුලම ජීවත් වෙච්චි ඒ සුන්දර ජීවිත අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ සංගරුවන බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන් වහන්සේට කියනවා සෝනේනි ඔබට ධර්මයේ වැටහේවා. එතකොට සෝන තෙරුන් වහන්සේ පద్මාසනෙන් වාඩි වුණා. දැස පියාගත්තා. වන්දනා කරගත්තා. ඊටාම මధుර ලයාන්විත ස්වරයෙන් සුත්ත නිපාතේ අටක වර්ගයට අයිති ඒ සූත්‍ර 16ම ලස්සනට හඬ නගලා කිව්වා. ඒ හඬ නගලා කියනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දහම්පද අහගෙන ඉන්නවා. ධර්ම ගෞරවේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම ගෞරවේ බුදුරජාණන් වහන්සේ ඒ දහම්පද හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා අවසානෙට සාදු සාදු භික්ෂුව ඊතා මැනවි භික්ෂුව ඊතා මැනවි. සෝන කුටිකන්න තෙරුන් වහන්සේ මధుර ස්වරයෙන් දහම්පද දේශනා කරනකොට ඒ දහම්පද අසාගෙන ශාස්ත්‍රුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. ඉතින් එතකොට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ මේ සිද්ධ වෙන සිද්ධිය මේ වෙලාවෙම දකිනවා සෝන කුටිකන්න තෙරුන් වහන්සේගේ මෞතුමියගේ නිවසේ අධිග්‍රහිත ඉන්න දෙව්දුව. සෝන කුටිකන්න තෙරුන් වහන්සේගේ මෞතුමී ධනවත් උපාසිකාවක්නේ. ඇගේ නිවසේ එක දෙව්දුවක් අධිග්‍රහිතව වාසය කළා. ඒ නිවසේ යම් තැනක් තමන්ගේ විමානය කරගෙන. එතකොට මේ දෙව්දු සාදුකාර දුන්නා. ඒ සාදුකාර දෙනකොට මේ අම්මට සාදුකාර හඬ ඇහෙනවා උපාසිකාවට. අම්මා ඇහුවා කවුද ඒ සාදුකාර දෙන්නේ? එතකොට උර දෙව්දු කියනවා මේ මමයි. මම කියලා කියන්නේ කවුද? මං ඔබේ නිවසට අධිග්‍රහිත දේවතාව. එතකොට මේ මෑණියෝ කියනවා ඉතින් මෙච්චර කාලයක් මේ නිවසේ අධිග්‍රහිතව හිටියාට ඔබ කවදාවත් සාදුකාර දෙනවා මං අහලා නැහනේ. අද මොකෝ මේ හිටි හැටි සාදුකාර දුන්නේ? එතකොට ඒ දෙව්දු කියනවා මං සාදුකාර දුන්නේ ඔබට නෙවෙයි. ඔබේ පුතණුවන් වහන්සේට. අද ඔබේ පුතණුවන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේත් සමග එකම ගන්ධ කුටියේ වැඩ සිටියා. ඔබේ පුත්‍ර ස්වාමින් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරියේ දහම් දෙසුවා. ඒ ධර්ම දේශනාව අසාගෙන ශාස්ත්‍රූන් වහන්සේ සාදුකාර දුන්නා. මේ සැදැහැවත් උපාසිකාවක් වන අම්මාට දෙව්දුව මේ සිද්ධිය කියනවා. මේක සැවැත්නුවර ජේතවනාරාමේ ගන්ධ කුටියේ සිද්ධ වෙනකොට අවන්ති දේශයේ කුරරගර කියන නිවසේ ඉන්න අම්මා මේක දැනගන්නවා. ඒ අම්මට දෙව්දු කිව්වා මේ විස්තරේ. එතකොට ඒ දෙව්දු ඊට අමතරව තවත් කියනවා. ඔබ දන්නවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේට සාදුකාර දුන්නා කියලා දැනගත්ත භූමස්ත දෙවිවරු සාදුකාර දුන්නා. භූමස්ත දෙවිවරුන්ගේ සාදුකාරය අසා චාතුම් මහරජික දෙවිවරු සාදුකාර දුන්නා. මෙහෙම ඔබේ පුතණුවන් වහන්සේ ගැන පුතණුවන් වහන්සේ උදෙසා සාදුකාරය අකනිටා බඹලෝ දක්වාම ගියා කිව්වා. හරි පුදුම හිතෙනවා මේ මහා සංගරුවනේ තිබුණු ගුණයට මේ ලෝකයක් කැළඹිලා ගියපු විදිහ. අකනිටා බඹලෝ දක්වාම මේ සාදුකාරය ගියා කියනවා. ඒ කිව්වහම අම්මා කෙනෙක්නේ හරි සන්තෝෂය ඇති වුණා. අම්මා කියනවා අනේ දෙවිඳ මට නම් හිතා ගන්න බෑ. ඇත්තෙන්ම සිද්ධ වෙච්ච විදිහ හරියට මට කියන්න. මගේ පුතුහට භාග්‍යතුන් වහන්සේ දහම් දෙසූසේක්ද එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මාගේ පුතු දහම් දෙසූසේක්ද? කියනවා මෑණියනි ඔබේ පුත්‍ර භික්ෂුවමයි දහම් දෙසුවේ. ඔබේ පුත්‍ර භික්ෂුවමයි. භාග්‍යතුන් වහන්සේ කළේ ඒ දහම් පද අහගෙන ඉන්න එකයි. මේ දැනගත්තාම අර උපාසිකාවට මහා ප්‍රීතියක් ඇති වුණා. ඇගේ ශරීරයේ ලොමු ඩහ ගැන්නුණා. සිරුර පුරාම අද්භූත ප්‍රීතියක් පැතිරී ගියා. ඇයි හේතුව?
ඇයි හේතුව මෙච්චර ප්‍රීතියක් පැතිර යන්න? අම්මා කෙනෙකුගේ වස්තුව පුතා. දෙමව්පියන්ගේ වස්තුව පුතා. ඒ පුතාගේ අයිතිය තියෙන්නේ දෙමාපියන්ට. දෙමාපියෝ කැමති නම් තමයි ඒ පුත්‍රයාට සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරිය හැක්කේ. ඒ කියන්නේ අම්මා තාත්තා දෙන්න තමයි දරුවෙක්ව බුද්ධ ශාසනයට පූජා කරන්නේ. අම්මා තාත්තා දෙන්න මේ පූජාව කළේ නැත්තම් බුද්ධ ශාසනය තුල පැවිද්දක් ලබන්න අවස්ථාව ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළනේ මව්පියන්ගේ අනුදැනුම නැත්නම් දරුවෝ පැවිදි නොකරන්නේය. එතකොට අම්මගේ තාත්තගේ පූජාවක් තමයි භික්ෂුවක් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්න නම් ඒක අම්මා තාත්තා දෙන්නා කරන පූජාවක්. ඒ භික්ෂූන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ගතසිවුරු දරාගෙන යම් ගුණයක් පුරනවාද? ඒ ගුණේ පුරන වාරයක් පාසා මව්පියන් දෙදෙනාට පින වැඩෙනවා. සාමාන්‍යයෙන් ගහක් පැලකලොත් එහෙම රුක් රෝපණය නිසා දිවාරය පින් වැඩෙනවා. ඇයි හේතුව? ඒ රුක මේ ලෝකයට සුවය හදනවා. ඒ රුක්ෂය ලෝකයට සුවය හදන වාරයක් පාසා ගහ හිටවපු කෙනාට පින වැඩෙනවා. ඕන් ඔය වගේමයි තේරුම් ගත යුත්තේ. සම්බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කළාට පස්සේ ඒ දරුවා පූජා කරපු අම්මාගේ තාත්තාගේ ජීවිතයට පින වැඩෙනවා. ඉතින් සෝන කුටිකන්න තෙරුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරපු අම්මට කොච්චර බලවත් සන්තෝෂයක් හටගන්න ඇද්ද? සිරුර පුරා අద్භූත ප්‍රීතියක් පැතිරුණා. ඈ මෙහිම හිතුවා. අනේ මගේ පුත්‍ර ස්වාමින් වහන්සේ මහා අසිරිමත් වාසනාවක් ලබලා නොවේ. බුදුරජාණන් වහන්සේත් මගේ පුත්‍ර ස්වාමී තෙරුන් වහන්සේගේ බණපද අහගෙන ඉඳලා නොවේ. අනේ මාත් මගේ පුත්‍රයන් වහන්සේගෙන් බණපදයක් අහන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දැක බලා වන්දනා කොට මේ ගමට යලි වැඩම කරපු ගමන් මන් ධර්ම දේශනාවක් ලැහැත්ති කරගෙන බණ අහන්න ඕන කියලා. ඉතින් ওই විදිහට එදා ගන්ධ කුටියේ වැඩ ඉඳලා සෝන කුටිකන්න තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ බණපද දේශනා කරලා අවසන් වෙනකොට ඒ මොහොතේම ඔය සිද්ධිය අවන්තියේ සිද්ධ වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ දහම් කතාව නිමා වුණාට පස්සේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේගෙන් අහලම මෙහිම භික්ෂුව දැන් ඔබට වස් කීයද? පැවිදි වෙලා අවුරුදු කොච්චරද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තාම පැවිදි වෙලා උපසම්පදාවෙන් අවුරුද්දයි. ඇයි භික්ෂුව උපසම්පදා ලබන්න ඔබ මෙච්චර කාලයක් ගත කළේ? එතකොට ඒ උත්තමයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මේ කාමයන්ගේ ආදීනව බහුලයි නෙවෙයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහි ගෙදර බොහෝ කටයුතු තිබුණා. ඒ බොහෝ කටයුතු නිසාවෙන් මට පැවිදි උපසම්පදා වෙන්න කල් ගත වුණා. ආන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හරීම වටින ගාථාවක් ඒ සෝන කුටිකන්න තෙරුන් වහන්සේ ආරම්භයා දේශනා කොට වදාලා දිස්වා ආදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදින් අරියෝන රමති පාපේ පාපේන රමති සුචි. ලෝකේ ඇති නොඑක් ආදීනව ප්‍රඥාවෙන් දැක කෙලෙස් රහිත වූ නිවන අවබෝධ කරගත් ආර්ය පුද්ගලයා පවෙහි නොඇලෙයි. පිරිසිදු පුද්ගලයා පවෙහි නොඇලෙයි. ආන්ගේ විදිහට බුදුරජාණන් වහන්සේ දහම වදාළේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේ ආරම්භයා ඒ උතුම් රහතන් වහන්සේ ආරම්භයා. ඉතින් එදා ওই විදිහට භාග්‍යතුන් වහන්සේ වැඳ පුදාගෙන බුදුරජාණන් වහන්සේට උපස්ථාන සත්කාර දක්වා ආයමත් සැවැත්නුවර ඉඳලා අවන්ති දේශයට සෝන කුටිකන්න තෙරුන් වහන්සේ වැඩම කළා. සුළුපටු දුරක් නොවේ. අනුපිළිවෙලින් 120 යොදුනක් ගෙවාගෙන අවන්තියට වැඩම කළා. අවන්තියට වැඩම කරලා මව්පාසිකාවගේ නිවසට පිඩු පිනිස වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩපු සෝන කුටිකන්න තෙරුන් වහන්සේට අම්මගෙන් බණට ඇරයුම් ලැබුණා.
එතකොට උන්වහන්සේ නිහඬව ඒ බණ බාරගත්තා. ඕන්න පින්වතුනි බණට අම්මා මණ්ඩපේ සූදානම් කළා. දැන් මේ අම්මා සුළුපටු කෙනෙක් නෙමෙයි. හොඳ ධනවත් මෑණි කෙනෙක්. අම්මා හොඳට වියදම් කරලා ඇතුළු නුවර ඉතා ලස්සන බණ මඩුවක් හැදෙව්වා. අලංකාර ධර්මාසනයක් හැදෙව්වා. ගමේ හැමෝටම බණ අහන්න ආරාධනා කළා. මේ සම්භාවනීය කාන්තාවක්නේ. ඒ අම්මා ගමේ හැමෝටම ආරාධනා කළා. අද මාගේ පුතණුවන් බණ කියනවා. නුඹලා කොහොම බණ අහන්න ඉන්න ඕන. හැබැයි මේ උපාසිකාව මේ මෑණියෝ තමන්ගේ නිවස ආරක්ෂා කරන්නට නිවසේ පරිස්සම උදෙසා 16ක්ව විතරක් නිවසේ නවත්තලා අනිත් සියලු සේවක ජනයාත් එක්ක බණ අහන්න ආවේ. නිවසේ අනිත් සුළු සුළු සේවක කාරකාදීන් හිටියා. නිවස බලාගන්න එක ප්‍රධාන 16ක් එහි නැවැත්තුවා. ওই කාලේ ඉඳලා තියෙනවා පින්වතුනි මේ අවන්තියට 900ක විතර මහා හොරු කණ්ඩායමක්. 900ක හොරු කණ්ඩායමක්. ඔය හොරු කණ්ඩායම මේ අවන්තියේ මහා උපාසිකාවගේ මේ ධනවත් උපාසිකාවගේ නිවස බිඳින්නේ කොයි වෙලේද කියලා මාන බල හිටියේ. එතකොට ඕකට හොරු බුද්ධි අංශයක් ආරම්භ කරලා තිබුණා. හොරුන්නේ එකක්. එතකොට හොරුන්ට මේ තොරතුරු ඔක්කොම ලැබෙනවා. හොරුන්ට ආරංචි වුණා මේ මහා උපාසිකාව මේ බණ මඩුවක් කරවලා රැයක් එළි වෙනකම් බණ අහන්න ලැහැත්තිලු. හැමෝම මේ බණ අහන්න එනවාලු. මුළු ගමම එදාට පාළු වෙනවාලු. එහෙව් එකේ අපිට අවස්ථාවක් තියෙනවා හොඳටම මේ මහා උපාසිකාවගේ නිවස බිඳින්ට ඒ දවසේ. ඕන්න එතකොට එදා මේ හොරු ටික දැන් මිනිස්සු ටික ලැහැත්ති වෙන්නේ මොකේටද? බණ අහන්න. හොරු ටික ලැහැත්ති වෙනවා බණ අහන දවසේ ගේ බිඳින්ට. ඒ සෝදානමින් ඉන්නකොට මහා හොරා ප්‍රධාන හොරා කිව්වා මම මොකද්ද වෙන්නේ කියලා බලන්න කෝකටත් කියලා මම යනවා මේ බණ අහන බණ මඩුවට. මං ඉන්නේ එතන. මං උපාසිකාව සමීපෙනම වෙලා බණපද අහන ලීලාවෙන් ඉන්නවා. වෙන්නේ මොකද්ද කියන එක ගැන මං අවධානයකින් ඉන්නේ. උඹලා මේ වැඩේ දිගටම කරගෙන ඵලයල්ලා කිව්වා. ඕන එතකොට කටයුතු සූදානම් වුණා. ධර්ම දේශනාව ආරම්භ වුණා. මිනිස්සු මෙහි ඉඳගෙන බණ අහනවා. හොරු කණ්ඩායම අරෙහි ගේ බිඳින්ට පටන් ගත්තා. මහා උපාසිකාව බණ අහගෙන ඉන්නකොට මහා උපාසිකාවගේ නිවසින් පණිවිඩයක් එනවා. බණ අහා ඉන්න උපාසිකාව ළඟට සේවක කෙනෙක් ඇවිල්ලා කියනවා උපාසිකාවෙනි මෑණියනි මන්දිරේ හොරු කඩනවා. හොරුන්ගේ ප්‍රශ්නයක් කඩා වැදුනානේ. බේරගන්න පිළිවෙලක් නැහැ. ආරක්ෂකයෝ මදි. එතකොට මේ උපාසිකාව කියනවා ඕන් ඔය කඩාගන්න එකෙක් කඩාගත්ත දෙයින්. මම මේ අමිල සද්ධර්මය අහනවා මට ඕවගෙන් වැඩක් නැහැ. මට මේ බණපදේ තිබ්බනම් ඇති ඔක කඩාගන්න එකෙක් කඩාගත්ත දෙයින් කිව්වා. බණ අහගෙන හිටියා. ওই විදිහට එක දිගට ආරංචි ඇවිල්ලා තියෙනවා අවස්ථා කීපයකදී. අවස්ථා කීපයකදී ආරංචි එනකොට අවසාන වතාවේ මේ මෑණියෝ ටිකක් සැරටම කිව්වා මම දැන් කී වතාවක් කිව්වාද ඔය කොහොමද දාලා යන්න වෙන ධනය ඔය අරගන්න එකේ කරගත්තු දෙන්. මම බොහොම ශ්‍රද්ධාවෙන් මේ බණපදේ අහගෙන ඉන්නේ. මට ඔය ධනයට වඩා වටිනවා මේ බණපදය. ඇය උපාසිකාවක්නේ. ඇය තෙරුවන් සරණ ගියපු කෙනෙක්. පහන් සිත් ඇති උපාසිකාවක්. ඇය ධර්මයට එහෙම ගරු කළා. ඇය එහෙම කිව්වා. ඒ කියනකොට ඔත්තු බලන්ට ඉන්නවනේ මෙතන හොර නායකයා. හොර නායකයාගේ ඇඟේ හීන් දාඩිය දැම්මා. හප්පි මෙහෙම කෙනෙක් මේ වගේ කාන්තාවකගේ වස්තුව අරගෙන එව්වගෙන් ජීවත් වෙන්න හැදුවොත් එහෙම ඒක අපිට yaadෙයිද? මෙච්චර ගුණ සම්පන්න, මෙච්චර නොයලුණු, මෙච්චර ධර්මයට ආසා කරන මෙබඳු උපාසිකාවකගේ සල්ලි වලින් ඒ සල්ලි හොරෙන් අරගෙන ජීවත් වෙන්න හැදුවොත් අපිට yaadෙයිද?
ඒ යම් වස්තුවක් අරගත්තා නම් ඒ වස්තුව තිබ්බ විදිහටම තියාපල්ලා කියලා හොර නායකයා පණිවිඩයක් එව්වා. ඒකල හොර නායකයාත් බණ පද ඇහුවා. හොර නායකයාගේ හිත පැහැදුනා. ඉතින් එදා ධර්මදේශනාව ඉවරුනේ උදේ පාන්දර. ධර්මදේශනාව අවසන් වුණාට පස්සේ හොර නායකයා ප්‍රධාන 900ක් දෙනා අර මහ උපාසිකාව ළඟට යනවා. ගිහිල්ලා මහ උපාසිකාවට කිව්වා ආර්යාවෙනි අනේ අපිට සමාවෙන්න. උපාසිකාව අහනවා දරුවෝ මක් වුණාද? අනේ උපාසිකාවෙනි අපි අද හිතාගෙන හිටියේ අපි බොහොම පවිටු චේතනාවක හිටියේ. ඔබතුමී බණ අහන අතරේ ඔබතුමියගේ මුලින් නොවසම කඩන්න අපි හිතන් හිටියා. ඊළඟට අපිට මෙහෙම හිතුවිලිකුත් තිබුණා. බැරි වෙලාවත් අපිට බාධා කරන්න ඔබතුමී නැගිටලා ආවොත් එහෙම අපි ඔබතුමීව මරනවා කියලා. අනේ මෙහෙම හිතක් අපිට තිබුණා. උපාසිකාව කිව්වා හරි හොඳයි පුතේ. මම ඔබලාට සමාව දෙන්නම්. එතකොට මේ මහ හොරා ප්‍රධාන හොරු පිරිස උපාසිකාවට කියනවා අනේ උපාසිකාවෙනි අපිට උදව්වක් කරන්න බැයිද? මොකද්ද පුතේ මගෙන් ඔබලාට වෙන්න ඕන උදව්ව? අනේ අර ඔබේ පුතණුවන් නේද මිහිරි බණ පද කිව්වේ රෑ එළි වෙනකන්. අනේ මේ හොරකම් කර කර ගත කරන ජීවිතයේ අර්ථයක් අපිට තේරෙන්නේ නැහැ. උපාසිකාවෙනි අපි පැවිද්දට සුදුසු නම් අනේ ඔබේ මේ මිහිරි බණපද කියන පුතණුවන් වහන්සේ ළඟ අපිට පැවිද්ද ලබලා දෙන්නකෝ කිව්වා. හරි පුදුමයි පින්වතුනි ඒ කාලේ නම් හොරුන්ටත් තිබිලා තියෙන හිතවිලි. හොරුන්ටත් තිබිලා තියෙන හිතවිලි මේ හොරු පවා ජීවිතය ගැන කල්පනා කර කර තමයි වාසය කරලා තියෙන්නේ ඒ කාලේ. හැබැයි මේ හොරුන්ටත් ජීවිතේ එක එක දේවල් දෙන අය හම්බෙන්න ඇතිනේ. ඒ අය අතරේ හොරුන්ට යම් මොහොතක හමු වුණාද සද්ධර්මයේ දෙන කෙනෙක් ඒකේ කල්යාණ මිත්‍රයෙක්. ඒ වෙලාවේ තමයි හොරුන්ගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තේ. ඉතින් උපාසිකාව ඒකට කැමති වුණා. සෝන කුටිකන්න තෙරුන් වහන්සේ කියන තමන්ගේ පුත්‍රයන් වහන්සේට කතා කරලා මේ විස්තරය කිව්වා. සෝන කුටිකන්න තෙරුන් වහන්සේ මේ 900ක් දෙනාව තමන්ගේ ශිෂ්‍යයෝ හැටියට පැවිදි කළා. ඒ පැවිදි කරලා ඒ 900ක් භික්ෂුන් වහන්සේලාව කැඳවගෙන අරගෙන ගියා. ආයමත් වතාවක් තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට සෝන කුටිකන්න තෙරුන් වහන්සේ මේ 900ක් හොරුන්ව තමන්ගේ ශිෂ්‍යයෝ හැටියට පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා පින්වතුනේ උන්වහන්සේ හොඳට ධර්ම විනය දන්නවා. මේ 900ක් ශිෂ්‍යයන්ට ධර්ම විනය උගන්වනවා. ඒ උගන්වන ධර්ම විනය ඒ අය බොහෝම පහන් සිතින් ආසාවෙන් ඉගෙන ගත්තා. ධර්මයට අනුව නිතර රුක්සෙවණේ වාඩි වෙලා බණ භාවනා කරන්න මහන්සි ගත්තා. එතකොට මේ භික්ෂූන්ගේ ජීවිත ටිකෙන් ටික නිවන පිණිස මෝරා යන හැටි සැවැන් නුවර දෙව්රම් විහෙරේ ඉඳලා අපේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකලා මේ භාග්‍යතුන් වහන්සේ මේ 900ක් දෙනාට අනුකම්පා පිණිස බුදුරජාණන් වහන්සේගේ ස්වරයෙන් දහම් දෙසන්ට කල්පනා කළා. ඒ ධර්ම දේශනාව හරි ආශ්චර්යයි. ඉතින් මෙහෙම ආශ්චර්ය පුවත් අපිට අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනය විතරයි. යොදුන් 120කටත් ඈත සැවැන් නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ අවන්ති දේශයට ආලෝක ධාරාවක් නිකුත් කරනවා. ඒ ආලෝක ධාරාව නිකුත් කරන වෙලාව වෙනකොට සෝන කුටිකන්න තෙරුන් වහන්සේත් 900ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාත් එකට වාඩි වෙලා හිටියේ. සෞම්‍ය ආලෝක ධාරාව වැටෙනකොට පින්වතුනේ ඔක්කොමලා ඒ පැත්ත බැලුවා. ඒ පැත්ත බලනකොට හරියට පේනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟට වැඩියා වගේ. 900ක් දෙනාම වන්දනා කරගත්තා. ඒ වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ස්වරයෙන් මෙන්න මේ ගාථා ඇහෙනවා. මිත්තා විහාරී යෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං.
උතුම් සම්බුදු සසුනේහි යම් භික්ෂුවක් පහන් සිතතිව මෙත් සිතින් වාසය කරයි නම් හේතු ඵලයෙන් සැකසුණු සංඛාර සංසිඳුවා ලැබගෙනී අමා නිවන් සැපයම. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රිය ගැන යම් භික්ෂුවක් මෛත්‍රී විහරණයෙන් යුක්තව වාසය කරනවා නම් හේතුඵල ධර්මයේ යථා ස්වභාවයේ නුවණින් දැක දැක වාසය කරනවා නම් ඒ කෙනාට සංස්කාරයන් සංසිඳුවා නිවන් සැප ලබන්න පුළුවන් කියලා ගාථාව වදාලා. ඒ ගාථාව අහගෙන ඉන්නකොට අර 900න් 100ක් සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවනි ගාථාව. සිංච භික්ඛු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චිත්වාරාගංච දෝසංච තතෝ නිබ්බානමේහිසි. භික්ෂුව මේ නැවෙහි පිරුණු ජලය බැහැරකොට දමන්න. එවිට සැහැල්ලුය මේ නැව රාග ද්වේෂ සිඳ දමමින් නිවීමටම පත්වෙනු ඇත. මේ ජීවිතය කියන නෞකාවේ කෙලෙස් කියන බර බැහැර කරලා දාන්ට කෙලෙස් බර බැහැර කරොත් හරි සැහැල්ලුයි. රාග ද්වේෂ බැහැර වෙච්ච ජීවිතේ හරි සැහැල්ලුයි. ඔබට නිවීමටම පත්වෙන්න පුළුවන් කියලා දෙවෙනි ගාථාව වදාරනකොට තව 100ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවේ පංච සංඝාති ගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. සිඳින්න ඕරම් භාගීය සංයෝජන පස දුරලන්න උද්දම් භාගීය සංයෝජන පස. ඕරම් භාගීය සංයෝජන කිව්වේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන කෙලෙස් බන්ධන. දුරලිය යුතු උද්දම් භාගීය සංයෝජන කිව්වේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පස. දියුණු කරන්න ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස. මොනවද ඉන්ද්‍රිය පස? සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය. ඉක්ම යන්න කෙලෙස් සංග පස. කෙලෙස් සංග කියලා කිව්වේ පින්වතුනි කෙලෙස් ගැට. රාග ගැටේ, ද්වේෂ ගැටේ, මෝහ ගැටේ, ඊට පස්සේ කාම ගැටේ, ඊට පස්සේ දෘෂ්ටි ගැටේ. මේ ගැට ඉක්මවා යන්න. එවැනි භික්ෂුවටයි කියන්නේ සැඩ පහරින් එතෙර වූ කෙනා කියලා. ඔන්න ඔය විදිහට කෙලෙස් දුරු කිරීම ගැන ඒ ගාථාව වදාරනකොට තව 109ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. ජාය භික්ඛුමා පමාදෝ මාතේ කාම ගුනේ බමස්සු චිත්තං මාලෝහ ගුලංගිලි පමත්තු මා කන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානෝ. භික්ෂුව ඔබ දැහැන් වඩනු වෙන දෙයකට යොමු වීමෙන් පමා නොවෙනු. පස්කම් ගුණයට කිසිවිට සිතින් ඇලීමක් නොකරනු. ප්‍රමාද වී නිරයේ ගොස් ගිලින්නට එපා ගිනිගුලි. මේ දුකයි කිය කියා දැවෙමින් එපා හඬා වැළපෙන්නට. බුදුරජුන් වදාලා ප්‍රමාද වෙන්න එපා. එක එක දේට අවධානය යොමු කරන්න එපා. ධර්මයේ වඩන්ට ප්‍රමාද වෙලා නිරයේ ගිහින් ගිනිගුලි ගිලගිල අපේ වේදනයි කී දුක් වෙන්න එපා. ඒ ගාථාව වදාරලා අවසන් වෙනකොට තවත් 109ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. නත්ති ජානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ථි අජායතු
යම් හි ජානංච පඤ්ඤාච සවේ නිබ්බාන සන්තිකේ. නුවණක් නොමැති කෙනෙකුට නැත්තේය භාවනාවක්. භාවනා නොවඩන කෙනෙකුට ප්‍රඥාව ඇති නොවන්නේමය. යමෙක් තුළ සමාධිය හා ප්‍රඥාවද තිබේ නම් සැබවින්ම ඔහු නිවන අසලය. බුදුරජාණන් වහන්සේ එහි වදාළේ නුවණක් නැතුව භාවනා කරන්න බෑ. යම් කෙනෙකුට භාවනාවකින් සිත දියුණු කිරීමක් නැත්තම් එයාට ප්‍රඥාවකුත් නැහැ. කෙනෙක් ගාව කුසලයේ තුල හිත එකඟ කරගෙන ලබන සමාධියකුත් ප්‍රඥාවකුත් නැත්නම් ඒ කෙනාට නිවනක් නැහැ. හැබැයි යම් කෙනෙක් තුල සමාධිය ප්‍රඥාව තියෙනවා නම් එයා ඉන්නේ නිවන ළඟ. ඒ ගාථාව වදාරනකොට තවත් 100 නමක් රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ශුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ. හිස් කුටියකට ගිය විට සිත සංසිඳුණු භික්ෂුවකට හොඳින් සදහන් විමසනා විට ලැබෙන ලෞතුරු සතුට නම් මිනිසුන්ට ලබනු නොහැකිය. සංගරුවන භික්ෂුන් වහන්සේ නමක් කාමයන්ගෙන් වෙන් වෙලා කාමය ගැන අපේක්ෂා නැතුව හිස් කුටියකට ගිහිල්ලා ඒ හිස් කුටියේ ඉඳලා ධර්මයේ විමසනකොට යම් සැපයක් ලබනවද? ඒක සාමාන්‍ය මිනිසෙකුට ලබන්න බෑ කියනවා. ධර්මයේමයි සැප. ධර්මයේමයි සැප. ඒ ගාථාව වදාරනකොට තවත් 100 නමක් රහතන් වහන්සේලා බවට පත් වෙනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමුජ්ජං අමතං තං විජානතං. හටගත් සියලු දෙය ඉපිද වෙනසෙන බව දැන යම් යම් අයුරකින් වඩයිනම් මනවින්ම විදසුන් ප්‍රීති ප්‍රමුදිත බව ලබයි. එය දන්නහුට අමෘතය බඳු වෙයි. යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ අනිත්‍ය දකිනවා නම් වෙනස් වෙවි යන හැටි දකිනවා නම් මේ ලෝකයේ අනිත්‍ය වීම දකිනවා නම් ඒ අනිත්‍ය වීම දකින කෙනාට වෙනස් වෙන ලෝකයේ දිහා බලද්දී ප්‍රීති ප්‍රමුදිත බවම හට ගන්නවා. ඇයි පින්වතුනේ ප්‍රීති ප්‍රමුදිත බව හටගන්නේ? එයාට සතුටක් උපදිනවා. මම මේ ස්වභාවයේ මීට පෙර දැක්කා. මට මගේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මේ ලෝකෙ වෙනස් වෙනවා කියලා. මට ධර්මයේ කියලා දුන්නා ලෝකෙ වෙනස් වෙනවා කියලා. ධර්මයේ තුල කියා දීපු බුදුරජුන් කියා දීපු දේ කොච්චර සත්‍යයක්ද? අන්න ප්‍රීති ප්‍රමුදිත බව උපදිනවා. එයාට ඒක තමයි කියන අමෘතය. ඒක තමයි කියන සැපය. එහෙම වදාරනකොට ඒ ගාථාව අවසානයේ තවත් 100 නමක් රහතන් වහන්සේලා බවට පත් වුණා. තත්‍රායමාදී භවති ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ ඉන්ද්‍රිය ගුත්ති සන්තුට්ඨි පාතිමුක්ඛේච සංවරෝ. ඉඳුරන් සංවරය ලද දෙයින් තුටු වීමය උතුම් සිල් ඇති බව යන මේ 3 කරුණ නුවණැති භික්ෂුව හට මේ සසුනේහි පිහිට ලැබෙයි. ශාසනයේ පිහිට ලබන්නට හේතු වෙනවා කියෝ මෙන්න මේ කරුණ මොනවද? ඉන්ද්‍රිය සංවරය, ඊළඟට ලැබිච්ච දෙයකින් සතුටු වෙන බව, ඊළඟට උතුම් සීලය. මේ කරුණ තියෙනවා නම් ඒ භික්ෂුවට සම්බුදු සසුනේ පිහිටක් තියෙනවාමයි. ඒ ගාථාව වදාරනකොට තවත් 100 නමක් රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න බුදු කෙනෙකුගේ අසිරිය. දැන් මේ 900න් 800 නමක්ම මේ වෙනකොට රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ අන්තිම ගාථාව වදාලා මිත්තේ භජස්සු කල්යානේ සුද්ධා ජීවේ අතන්දිතේ පටිසන්ථාර වුත්තේ අස්ස
ආචාර කුසලෝසියා තතෝ පාමුජ්ජ බහුලෝ දුක්ඛසන්තං කරිස්සසි. පිරිසිදු දිවි පැවතුම් ඇති, කම්මැලි නැති, වීරිය ඇති උතුම් කලන මිතුරු ඇසුර නිතර කළ යුතුමය. සදහම් පිළිසඳර ඇතිව යහපත් පැවතුම්ද ඇතිව බහුලව ප්‍රමුදිත බව ලැබ දුක් අවසන් කරන්නේය. ඕන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අවසාන ගාථාව වදාරනකොට අන්තිම සිය නමත් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඔය විදිහට ඒ 900ක් දෙනා වහන්සේ මෙදා උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. උන්වහන්සේලාගේ තිබුණ පුණ්‍ය වාසනාව අසිරිමත්. උන්වහන්සේලාගේ තිබුණ ප්‍රඥා බලය අසිරිමත්. ශාස්ත්‍රෝන් වහන්සේගේ දමනය කිරීම අසිරිමත්. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් සැලසෙන යහපත අසිරිමත්. සෝන කුටිකන්න තෙරුන් වහන්සේට ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණේ කොහොමද? මහා කච්චායන කියන මහතෙරුන් වහන්සේ නිසා. මහා කච්චායන මහතෙරුන් වහන්සේට ජීවිතේ යහපත ලැබුණේ කොහොමද? තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ සම්භූ ඥානයෙන් සද්ධර්මය අවබෝධ කරගෙන සම්බුද්ධ රාජ බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ නිසා ජීවිතයට බොහෝ දෙනෙක් යහපත සලසා ගත්තා. ඒ යහපත සලසා ගත්ත අය අනෙක් අයට කල්යාණ මිත්‍රයෝ බවට පත් වුණා. එතකොට ඔන්න කච්චාන මහරහතන් වහන්සේ නිසා ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලබලා සෝන කුටිකන්න නමින් තව කල්යාණ මිත්‍රෙක් බිහි වුණා. ඒ සෝන කුටිකන්න කියන කල්යාණ මිත්‍රයන් වහන්සේ නිසා තවත් 900 දෙනෙකුට රහතන් වහන්සේලා බවට පත් වෙලා ජීවිතේ සපවත් කරගන්න ලැබුණා. ඒ රහතන් වහන්සේලා 900 නම තව කිහි දෙනෙකුට යහපත හදන්න ඇතිද? බලන්න බුදු සසුන. බුදු සසුන එහෙමයි පින්වතුනි. කලින් කලට කල්යාණ මිත්‍රයෝ සත්පිරිසෝ බිහිවෙවි ලෝකයට යහපත සදමින් මෙච්චර කාලයක් පැවතුනේ. වර්තමානයේ ගත්තත් අපිට අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහිච්ච නිසා අපි හැමදිනාට මේ බුද්ධ ශාසනය තුල යම් යහපතක් සලසා ගන්නට අවස්ථාව උදා වුණා. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරමයි වටින්නේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලෝකයට ගොඩාක් විදාවට සැදුවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන විශේෂයෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා. ඒ මහා සංඝරත්නය තමයි මහා කැපකිරීමකින් ධර්මය ආරක්ෂා කරගෙන පැමිණියේ. ධර්මය කතා කර ධර්මය කියා දෙමින් පරපුරෙන් ධර්මය රැගෙන ආවේ ඒ උතුම් මහා සංඝරුවනයි. ඉතින් අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ එබඳු උතුම් සංඝරුවන සෝන කුටිකන්න තෙරුන් වහන්සේ බඳු, මහා කච්චායන තෙරුන් වහන්සේ බඳු, ඊළඟට ඒ අරහත්ත්වයට පත් වුණා වූ 900ක් උතුම් මහරහතන් වහන්සේලා බඳු සොඳුරු සංඝරුවන අපි සරණ ගියා. අපට ඒ සංඝරුවනේ ආශිර්වාදයම නිරන්තරයෙන් ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩිත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා මේ ගෞතම බුදු සසුන තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි ඒ පින්වතුන්ලාට මේ දහම් මගට අවකාශ සලසා දුන්න
මේ වෙනකොට කන්තලේ මහමෙවුනා භාවනා සුපේ වැඩවසන පින්වත් අරඹේ පොළ විවේකානන්ද ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහ සංඝරුවනට සිල් ගුණ දන් සපුරණේ උත්තමයන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් මීට වසර 11කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් චන්ද්‍රපාල ගමගේ පියාණන්ට අනුමෝදන් වෙත්වා. මීට වසර 26කට පෙර මිය පරලෝ ගිය පින්වත් බී.ජී. මාටින් පියාණන්ටත් දෙපාර්ශ්වයේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදනා වෙත්වා. හදිසි අනතුරු හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් පියල් ශ්‍රීමාල් ප්‍රනාන්දු මහත්මයාට, චරිත ප්‍රභාත් ධර්මසිරි මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා විශේෂයෙන් ඒ හදිසි අනතුරු හේතුවෙන් මියගිය අය වෙනුවෙන් මේ ධර්ම දානමේ පින සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. යලිත් මෙවන් අකල් මරණයකට නම් ගොදුරු නොවේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ කටුක දුක් සහිත සංසාර ගමනින් අපගේ ඥාතීන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. 2021 ඔක්තෝබර් මාසයේ 16 වන දින 82 වන ජන්මදිනයේ සමරන පින්වත් සුනන්දා ගමගේ මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. 2021 අගෝස්තු මාසේ 15 වන දින 54 වෙනි උපන්දිනයේ සැමරු පින්වත් ධම්මිකා ගමගේ මහත්මියට මේ සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ සම්පatti, නිරතුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙත්වා. 2021 අගෝස්තු මාසේ 18 වන දින 24 වන උපන්දිනයේ සැමරු පින්වත් අංජානී උදේශිකා දියණියට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. ඒ දියණියට වැළඳී තිබෙන අසනීප තත්ත්වයන් සුවපත් භාවයට පත්වෙත්වා. යලි ලබන ජීවිතවලදී කිසි කලෙකත් මෙබඳු අසනීප තත්ත්වයන්ට පත් නොවීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම උපකාර වෙත්වා. ඒ වගේම බී.ජී. සම්මසිරි මහත්මයාට, දර්ශන දිල්ගාන සමන්සිරි පුතණුවන්ට, දර්ශිකා රත්නායක දියණියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන්නේ පින්වතුන්ලා මහනුවර අලවතුගොඩ අරඹේ පොළ අංක 80 බී නිවසේ පදිංචි මහජන බැංකුවේ සේවයේ නියුතු පින්වත් ධම්මිකා ගමගේ මහත්මියත්, විශ්‍රාමික පොලිස් නිලධාරී පින්වත් බී.ජී. සම්මසිරි මහත්මයා, දර්ශන දිල්ගාන සමන්සිරි පුතා අංජානී උදේශිකා දුව, මීගමුව කටියන පදිංචි පින්වත් කුසුමාවතී මහත්මිය සහ අරඹේ පොළ පදිංචි පින්වත් එච්.ජී. විමලාවතී මහත්මිය යන පින්වතුන්ලා. ඉතින් මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා තවදුරටත් පින්පෙත් අනුමෝදනා කරන්න. මේ වෙනකොට කොරෝනා රෝගයෙන් පෙළෙන බන්දුල ගමගේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පන්නිය ලැබීමට මේ පින් හේතු වේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් බී.ජී. සෝමාවතී මෑණියන්ටත්, පැතුම් තිලකරත්න මහත්මයාටත් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව අත්වීම පිණිස මේ පින් හේතු වේවා. සුජීවත්ව සිටින මැණික්කින්න හිපිටිය ගමගේ පවුලේ සහ අරඹේ පොළ පවුලේ, ඊළඟට මීගමුව පවුලේ, තලාතෝයේ රත්නායක පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට, මහජන බැංකුව මාතලේ ප්‍රාදේශිකයේ සහ මහනුවර ප්‍රාදේශිකයේ සේවයේ නියුතු විශ්‍රාමලත් සියලුම සේවක මණ්ඩලයට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරපු ඒ සුපින්නතුල්ලාට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, පවුලේ සියලු දෙනාට, හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා හැම දිනාගේ ජීවිතවලට සියලු යහපත සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතුත්, දූදරු මුණුපුරු මිඩිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පින්වතුන්ලාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් රැස් කරගන්නට, කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණධම් දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලා හැම දිනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුලම
ධර්මාවබෝධයෙන් සැනසෙන්ට ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.